මම කතා කරන්න මා බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ මුලින් මොගොල දකින මේ ෆොටෝ එකේ තියෙන දේ ගැන. එකපාරට හැමෝම දැක්ක ගමන් මේකෙන් යම් කිසි දෙයක් ඔලුවට එනවා. සාමාන්‍යයෙන් සූට් කේස් එකක් ගත්තු කෝට් එකක් ඇඳගත්තු කෙනෙක් ක්ලොක් එකක් දිහා බලන් ඉන්නවා නැත්නම් ක්ලොක් එකක් දිහාවට යනවා. ඒක දැකපු ගමන් ඕනම කෙනෙක්ට අයිඩියා එකක් එනවා මොකද්ද මේ කියන්න යන්නේ කියලා. එතකොට අද මම කතා කරන්නේ ටයිම් ට්‍රැවල් ගැන. මේකටයක් ගොඩක්ම තියරි පැත්තට නෙමේ බලන්නේ ගොඩක් ඉන්ට්‍රස්ටිං දේවල් එකතු කරලා බෝරිං නැතිවෙන තැම මේ හැදුවේ බලමු අපි කොහොමද ඉස්සරහට වෙන්න කියලා. එතකොට ටයිම් ට්‍රැවල් ගැන කතා කරද්දි අපිට මුලින්ම පොඩි ප්‍රශ්න කීපයක් තියෙනවා. දැන් මොකද්ද මේ ටයිම් ට්‍රැවල්? අපි සාමාන්‍යයෙන් දන්නවා කාලය හරහා ගමන් කරන දේවල් ෆිල්ම්ස් වල තියෙනවා. ඒ කියන්නේ ෆිල්ම්ස් වල නිකන් මැෂින් එකක් ඇතුළට ගිහිල්ලා අවුරුද්ද ඔබලා අදාළ අවුරුද්දට ගිහිල්ලා ඒකේ අතීතය වෙනස් කරලා යනවා ඊළඟට අනාගතයට ඒ විදිහටම අවුරුද්ද දාලා අනාගතයට යනවා. නමුත් ටයිම් ට්‍රැවල් කියන්නේ මේකද කියන එකේ පොඩි ගැටලුවක් තියෙනවා. ඊළඟට මේ ටයිම් ට්‍රැවල් කියන එක පොසිබල්ද? ඒ කියන්නේ ඇත්තටම අපිට මේ ටයිම් ට්‍රැවල් කරන්න පුළුවන්ද? ඊළඟ කාරණය තමයි ඇත්තටම ටයිම් ට්‍රැවල් කරපු කට්ටිය ඉන්නවද මේ ලෝකේ? කියන්නේ නිල වශයෙන් ටයිම් ට්‍රැවල් කරපු කට්ටිය. එතකොට ටයිම් ට්‍රැවල් what is time travel කිව්වොත් ඇත්තටම ටයිම් ට්‍රැවල් කියන්නේ මේ කාල රේඛාවේ යම්කිසි ලක්ෂ දෙයක් අතර ගමන් කිරීමක් තමයි ටයිම් ට්‍රැවල් කියන එකේ නිකන් අර ඩෙෆිනිෂන් එක වගේ තියෙන්නේ. මේක ඉස්සරහට කතා කරමු අපි මේ කොහොමද ටයිම් ට්‍රැවල් කරන්න කියලා. ඊළඟට මේ ටයිම් ට්‍රැවල් පොසිබල්ද? මේක ඇත්තටම ඔව්. මේක සයන්ටිස්ට්ලා පිළිගන්නවා ඇත්තට කරලත් තියෙනවා. ඇත්තට මේක yes කියන එක තමයි ආන්සර් එක දෙන්න පුළුවන්. ඒ වගේම ටයිම් ට්‍රැවල් කරපු කට්ටියත් ඉන්නවා ඇත්තට. එතකොට අපි දැකලා තියෙනවා මූවීස් වල සාමාන්‍යයෙන් ටෙනන්ට් ලූසි ටර්මිනේටර් ස්ටාර් ට්‍රෙක් ඒ වගේ මූවීස් වල ටයිම් ට්‍රැවල් කරන සීන්ස් තියෙනවා. සමහර මූවීස් වල බැක් ටු ද ෆියුචර් වගේ මූවීස් වල කායකකින් ටයිම් මැෂින් එකක් විදිහට වැඩ කරනවා. ඒ වගේ අපි මූවීස් වල ගොඩක් දකිනවා. ඇත්ත ජීවිතේ අපිට දකින්න බැරි වුණාට. එතකොට මේ ටයිම් ට්‍රැවල් කොහෙන්ද පටන් ගත්තේ? කියන්නේ ඇත්තට මේ concept එකක් කාට හරි ඔලුවට එන්න ඕන නැත්නම් ඇත්තටම ටයිම් ට්‍රැවලර් කෙනෙක් කවුරු හරි හොයාගන්න ඕන. එතකොට මේ ටයිම් ට්‍රැවල් කියන concept එක මුලින්ම ලෝකෙට ඉදිරිපත් කරේ එජ්ජි වේල්ස් කියලා කෙනෙක්. එජ්ජි වේල්ස් කියන්නේ නවකතාකරුවෙක්. මෙයා සයන්ටිස්ට් කෙනෙක්වත් භෞතික විද්‍යාඥයෙක්වත් නෙමෙයි. මෙයා නවකතාකරුවෙක්. මෙයාගේ මේ ද ටයිම් මැෂින් කියන පොත 1995 දී රිලීස් කරපු ද ටයිම් මැෂින් කියන පොතෙන් තමයි මේ ටයිම් ට්‍රැවල් කියන concept එක ලෝකෙට ආවේ. එතකොට මේ පොත සම්බන්ධ කරලා 1960 දී ද ටයිම් මැෂින් කියලා මූවි එකකුත් හදලා තියෙනවා. ඒකත් සාමාන්‍යයෙන් පොතට සමානයි කියලා තියෙන්නේ. නමුත් මේක අපි මේ මූවි එක බැලුවත් මේ පොත කියුවත් මේකේ තියෙන අර බේසික්ම concept එක නිකන් ටයිම් මැෂින් එකක් හරි මොකක් හරි ඇතුළට ගිහිල්ලා අවුරුද්ද අපි සිලෙක්ට් කරලා ඒ අවුරුද්දට යනවා වගේ දෙයක් තමයි මේකේ වෙන්නේ. ඇත්තටම වුණාට ටයිම් ට්‍රැවල් කියන එක එහෙම කරන්න පුළුවන්ද කියලා ප්‍රශ්නයක් මේ ප්‍රසන්ටේෂන් ඉවර වෙද්දි බලා ගන්න පුළුවන්. එතකොට මේ ටයිම් ට්‍රැවල් කියන එක කතා කරන්න කලින් මේ ස්පේස් ටයිම් කියන එක ගොඩක්ම වැදගත්. එතකොට මේ ස්පේස් ටයිම් කියන්නේ මොකක්ද කියන එක තේරුම් ගන්න නැතුව ටයිම් ට්‍රැවල් කියන එක කතා කරන්න බෑ. එතකොට මේ ස්පේස් ටයිම් කියන්නේ කාලාවකාශය. මේකෙදි හර්මන් මින්කෝස්කි කියන කෙනා තමයි මේ ස්පේස් ටයිම් කියන concept එක ඉදිරිපත් කරේ. එතකොට මෙයා කියන්නේ කාලය කියලා තවත් මානයක් තියෙනවා. අපිට පේන ත්‍රිමාණය, ඒ කියන්නේ අපිට දිග පළල උස කියන ත්‍රිමාණ ලෝකයට අමතරව කාලය කියලා තවත් මානයක් අපිට ගෝචර වුනේ නැති වුණාට ඒක මානයක් තියෙනවා. ඒකත් එක්ක තමයි මෙන්න මේ අපි දැන් සාමාන්‍ය ගොඩක් ඉන්ටර්නෙට් එකේ ස්පේස් ටයිම් කියලා සර්ච් කරපු ගමන් මෙහෙම දැලක් එන්නේ. ඒ කියන්නේ හේතුව තමයි මේක අර අපිට පේන්නේ නැති දෙයක් විෂුවලි නිරූපණය කරන්න බෑනේ කොයි වෙලාවකවත්. ඒක නිසා එක අක්ෂයක් ස්පේස් එක විදිහටත් අනිත් අක්ෂය කාලය විදිහටත් අරගත්තු නිකන් ද්විමාන තලයක තමයි මේ ස්පේස් ටයිම් කියන එක නිරූපණය කරන්නේ. ඊළඟට අපිට තියෙන්නේ ඒ කියන්නේ මේ කාල තරණයත් එක්ක සම්බන්ධ වෙච්ච මේ කියන්නේ ලොකුම තියරිස් මේකට කියන්නේ
මේක තියරිටිකලි පැහැදිලි කරනකොට අවශ්‍ය අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙන තියරිස් දෙකක් තමයි මේ ස්පෙෂල් රිලටිවිටි සහ ජෙනරල් තියරි ඔෆ් රිලටිවිටි කියන්නේ. කියන්නේ මේ දෙකම ඉදිරිපත් කරේ ඇල්බර්ට් අයින්ස්ටයින් 1900 දැන් 1895 දී ටයිම් ට්‍රැවල් කියන කන්සෙප්ට් එක ලෝකෙට ආවා. එතකොට 1905 තමයි මේ විශේෂ සාපේක්ෂතාවාදය ඇල්බර්ට් අයින්ස්ටයින් ඉදිරිපත් කරන්නේ. ඊට පස්සේ ස්පේස් ටයිම් කියන කන්සෙප්ට් එක ඉදිරිපත් කරනවා හර්මන් මින්කෝව්ස්කි 1908 දී. ඊට පස්සේ ආපහු ජෙනරල් රිලටිවිටි එක ඉදිරිපත් කරනවා ඇල්බර්ට් අයින්ස්ටයින් 1915 දී. ওই විදිහට තමයි ෆ්ලෝ එක යන්නේ අපිට බේසික්ම දේවල් දැනගන්න අවශ්‍ය වෙන ටික. එතකොට බලමු දැන් කාලතරණය කරන්න අපිට දැන් හිතනවනේ අනාගතයට යන්නද අතීතයට යන්නද කියලා. ඇත්තටම මේ දෙක හාත්පසින් වෙනස් දෙකක්. ඒ කියන්නේ අතීතයට කාලතරණය සහ අනාගතයට කාලතරණය කියන්නේ හාත්පස වෙනස් දෙකක්. අපි බලමු මුලින්ම අනාගතයට පොඩ්ඩක් ගිහිල්ලා කොහොමද අනාගතයට යන්න පුළුවන් කියලා අපිට. එතකොට අනාගතයට යන්න නම් අපිට පාවිච්චි කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ටයිම් ඩයිලේෂන් කියන කියන්නේ තියරි එකක් මේක ඇත්තටම මේක ඇප්ලයි කරගන්න පුළුවන් අපිට. නැත්තම් ක්‍රයෝ ප්‍රිසර්වේෂන් කියන මේ දේ ඇප්ලයි කරගන්නත් පුළුවන්. ඒක ඉස්සරහදී කතා කරනවා. එතකොට ටයිම් ඩයිලේෂන් කියන එක ගොඩක් කට්ටිය දන්නවත් ඇති. ටයිම් ඩයිලේෂන් කියලා කියන්නේ ක්ලොක් දෙකක් අතර වෙනසක් ඇතින. එකම සර්ව සම ක්ලොක් දෙකක් අතර මේ විශ්වයේ තියෙන සර්ව සම ක්ලොක් දෙකක් අතර කාලය ගැලීම වෙනස් වීමක් වගේ දෙයක් තමයි මේ ටයිම් ඩයිලේෂන් එකක් කියලා කියන්නේ. ඒ කියන්නේ දැන් 1895 දී ටයිම් ට්‍රැවල් කියන කන්සෙප්ට් එක එළියට ආවට හැමෝම හිතන් හිටියේ මේක නිකම්ම අර කාල හැමෝ කියන්නේ මුළු විශ්වයටම ගලන්න එකම විදිහට කාලය අපිට කැමති තැනකට යන්න පුළුවන්. එහෙම දෙයක් තමයි හිතන් හිටියේ. නමුත් ඇල්බර්ට් අයින්ස්ටයින් මේක 1905 දී විශේෂ සාපේක්ෂතාවාදී ගෙනාවට පස්සේ මේක සම්පූර්ණයෙන්ම කණපිට ගැහුණා. කියන්නේ කාලය කියන එක මුළු විශ්වයටම එකම රිද්ම් එකකට නෙමෙයි යන්නේ. ඒක තැනින් තැනට වෙනස් වෙනවා කියන දේ ඇල්බර්ට් අයින්ස්ටයින් ඉදිරිපත් කරා. එතකොට මේ ටයිම් ඩයිලේෂන් එකේ ආකාර දෙකක් තියෙනවා. පළවෙනි දේ තමයි ස්පෙෂල් රිලටිවිටි එකෙන් පැහැදිලි කරන කයිනටික් ටයිම් ඩයිලේෂන්. අනිත් එක තමයි ජෙනරල් තියරි ඔෆ් රිලටිවිටි එකෙන් පැහැදිලි කරන ග්‍රැවිටේෂනල් ටයිම් ඩයිලේෂන්. එතකොට අපිට මේ දෙකම යූස් කරන්න පුළුවන් අනාගතයට යන්න. හැබැයි මේ දෙකෙන් එකකින්වත් අතීතයට යන්න බෑ. මොකද මේකෙදි වෙන්නේ අපි නිරීක්ෂකයාට සාපේක්ෂව කාලය ගැලීම ස්ලෝ වීමක් විතරයි. එතකොට මේ කයිනටික් ටයිම් ඩයිලේෂන් ගැන කතා කරොත් මේකෙදී අපිට මේ සමීකරණයකුත් ඉදිරිපත් කරලා තියෙනවා මේක කොහොමද ගණනය කරන්නේ වගේ දෙයක්. එතකොට මේකෙදී ප්‍රධානම කියන්නේ අපිට ප්‍රධානම වෙන්නේ මෙන්න මේ ආලෝකයේ ප්‍රවේගය කියන එක. යම්කිසි නිරීක්ෂකයට සාපේක්ෂව වස්තුවක් මොකක් හරි ආලෝකයේ වේගයට ඉතාම ආසන්න වේගයෙන් සාමාන්‍යයෙන් අපි කතා කරනවා නම් මෙන්න මේ හරියවත් සාමාන්‍යයෙන් කියනවන්නේ 99%ක්වත් ගන්නවා නම් අපිට කාලය ගැලීම කියන එක නවත්ත ගන්න පුළුවන්. අර නිරීක්ෂකයාට සාපේක්ෂව ආලෝකයේ වේගයට ඉතාම ආසන්නයෙන් යන වස්තුවේ කාලය ගැලීම නවත්ත ගන්න වගේ දෙයක් කරගන්න පුළුවන්. ඇත්තටම ඒ වුණාට මේක තාම කරන්න පුළුවන්ද කියන එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද මිනිස්සු හදපු වස්තුවක් දැනට ළඟා වුණ වේගයත් එක්ක ආලෝකයේ වේගය කියන එක මොන වගේ දෙයක්ද කියන එක තාම හිතා ගන්න අමාරුයි ඇත්තටම. එතකොට අපි ගත්තොත් ආලෝකයේ වේගය අපි නිකන් දල වශයෙන් කිව්වොත් තත්පරයට කිලෝමීටර් ලක්ෂ 3ක් විතර. එතකොට දැනට මිනිස්සු හදලා තියෙන අභ්‍යවකාශ වස්තුවක් මොකක් හරි අභ්‍යවකාශ වස්තුවක් මේ ළඟා වෙලා තියෙන උපරිම වේගය. ඒ කියන්නේ මේ පාකර් සෝලාර් ප්‍රෝබ් එක මේක සූර්යාගේ කක්ෂය වටේ තමයි කක්ෂගත කරලා තින්නේ. ඒක අර කොරෝනාවේ වෙන සංසිද්ධි නිරීක්ෂණය කරන්න. මේක තමයි දැනට වේගයෙන්ම ගමන් කරන වස්තු විදිහට සැලකෙන්නේ මිනිසා හදපු. එතකොට මේක තත්පරයට කිලෝමීටර් 192ක් තමයි උපරිම මෙයාට ළඟා වෙන්න පුළුවන් වේගය. එතකොට මේ දෙක අතර කොච්චර වෙනසක් තියෙනවද කියලා බැලුව බලමට කියන්න පුළුවන් අපිට ළඟා වෙන්න වෙලා පුළුවන් වෙලා තියෙන 0.0 ගාණක් වගේ තමයි තාම ආලෝකයේ වේගය. එතකොට දැන් මේ ප්‍රස්ථාරයට අනුව
කාලය ගැලීම නවත්තන්න අපිට කොච්චර තව දියුණු වෙන්න වෙනවද කියන එකේ ප්‍රශ්නයක් තියෙනවා. අපි අනාගතයේදී බලාපොරොත්තු වෙමු ඒ දේ වෙයි කියලා. ඊළඟට ගිය සතිය කතා කරා ඉන්ටර්නැෂනල් ස්පේස් ස්ටේෂන් එක. කියන්නේ ඒක මේ සතියටත් පොඩ්ඩක් අදාළයි. මේක පෘථිවි වටේ තත්පරයට කිලෝමීටර් 7.0 ගානකින් කියන්නේ කක්ෂයක කක්ෂගත වෙලා තියෙන්නේ. එතකොට මේකේ ඉන්න අය පෘථිවියට සාපේක්ෂව යම් තරමක වේගයෙන් වේගයක් ඒගොල්ලන්ට තියෙනවා. පෘථිවිය නිරීක්ෂකයට සාපේක්ෂව ඒගොල්ලන්ට යම්කිසි වේගයක් තියෙනවා. එතකොට මෙන්න මේකෙන් අයට පුළුවන් කාලතරණය කරන්න. ඇත්තටම කාලතරණය කරපු අයත් ඉන්නවා ඒ විදිහට. කියන්නේ සාමාන්‍යයෙන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයට සතියක් විතර ගිහිල්ලා ආවත් අපි යම්කිසි කාලයක් කාලතරණය කළා. එතකොට මේ දෙන්න තමයි දැනට එක රෙකෝඩ්ස් වල එක විදිහට තියෙන සමහර ඒවා තියෙනවා සර්ජි ක්‍රිකලෝ තමයි වැඩිම කාලය තරණය කරලා තියෙන්නේ කියලා. සමහර රෙකෝඩ්ස් වල තියෙනවා ග්‍රැනඩි පැඩල්කා කියලා කෙනා. එතකොට මේ දෙන්න තමයි දැනට ඉන්නේ ටයිම් ට්‍රැවල් ලිස්ට් එකේ උඩම. එතකොට මේගොල්ලෝ තමයි වැඩිම කාලයක් අනාගතයට කාලතරණය කරලා තියෙන්නේ. කාලය මෙන්න මෙච්චරක් වගේ අගයක් තමයි. ඉතින් ඇත්තට ඒක අපිට දැන් නම් දැක්කම හිතන නිකන් විහිළුවක් වගේ කියලා තප්පරයකට අඩු නිසා ඒ වුණාට මේක තියරිටිකලි අපිට ගණනය කරලා ගන්න පුළුවන් මේගොල්ලෝ කොච්චර කාලයක් තරණය කළාද කියලා. එතකොට නිල වශයෙන් කාලතරණය කරපු අය විදිහට තමයි මේගොල්ලෝ රෙකෝඩ්ස් වලට එකතු වෙලා තියෙන්නේ. අර මම මුලින්ම ප්‍රශ්න 3කින් විස්තර කරේ. එතකොට කාලතරණය possibleද කියන එක මෙතනින් yes කියලා වැටෙන්නේ මෙන්න මෙතනින්. ඒ වගේම ඇත්තටම කාලතරණය කරපු අය ඉන්නවද කියන එකත් yes කියන එක වැටෙන්නේ මෙතනින්. මේගොල්ලෝ නිසා. එතකොට kinetic time dilation එක ගැන ඒ විදිහට තමයි කතා කරන්න තියෙන්නේ අපිට උදාහරණත් එක්ක. ඊළඟට අපි කතා කරමු gravitational time dilation එක ගැන. මේක ටිකක් interesting. මේක අපිට තාම විඳින්න හම්බෙලා, කියන්නේ ඇත්තට අපිට විඳින්න හම්බෙලා නැහැ. එතකොට මේ gravitational time dilation එකෙන් කියවෙන්නේ යම්කිසි වස්තුවක්, ඒ කියන්නේ යම් වස්තුවක අධික ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයක් යටතේ මේ කාලය ගැලීම ස්ලෝ වෙනවා. ඒ කියන්නේ අපි හිතමුකෝ පෘථිවියට සාපේක්ෂව ඉතාමත් ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයේ අපි හිතමු නිකන් කළු කුහරයක් ආසන්නයේ වගේ, කළු කුහරයක් ආසන්නයේ වගේ තියෙන ග්‍රහලෝකයක පෘථිවියට සාපේක්ෂව කාලය ගැලීම අඩු වෙනවා. ඒක හොඳටම පැහැදිලි කරන ෆොටෝ එකක් තමයි මේක. මේක ගොඩක් අය දන්නවා ඇති. මට පොඩ්ඩක් පුළුවන් නම් රේස් හෑන්ඩ් කරන්න මේක දැන දන්න කට්ටිය, කියන්නේ මේක බලපු කට්ටිය වගේ. ටික දෙනෙක් සාමාන්‍ය භාගයක් විතර බලලා තියෙනවා. මේ භාගයටත් වැඩිය බලලා තියෙනවා. ඒ කියන්නේ මේක තමයි ඉන්ටර්ස්ටෙලර් මූවි එක. මේ ඉන්ටර්ස්ටෙලර් මූවි එක බලලා නැත්තම් බලන්නදම මාරම ඉන්ටරෙස්ටිං. ටයිම් ට්‍රැවලින් සහ ස්පේස් එක ගැන මාරම ඉන්ටරෙස්ටිං දේවල් ටිකක් අපිට කියන්නේ ෆිල්ම් එකක් විදිහට දීලා තියෙනවා. එතකොට මේ මූවි එකේ ඔය ටයිම් ට්‍රැවලින් කන්සෙප්ට් මාරම කියන්නේ ලස්සනට පැහැදිලි කරලා තියෙනවා. ඒක සයන්ටිෆික්ලි ගත්තත් ගොඩක්ම නිවැරදි. කතාවේ ෆ්ලෝ එකටත් ඒක කිසිම හානියක් කරලා නැහැ. එතකොට මේක පිටිපස්සේ ඉන්නේ මෙන්න මේ කිප්තෝන් කියන විද්‍යාඥයා, භෞතික විද්‍යාඥයා. මෙයා තමයි මේ මූවි එකේ ඇඩ්වයිසර් කෙනෙක් විදිහට වැඩ කරලා තියෙන්නේ. මේක ඩිරෙක්ටර් විදිහට ඉන්නේ අපි හැමෝම දන්නෝ ක්‍රිස්ටෝෆර් නෝලන්. ක්‍රිස්ටෝෆර් නෝලන්ගේ සාමාන්‍යයෙන් ඔළුව විකාර වෙන ෆිල්ම් තියෙන්නේ. ඒ වගේ තමයි මේකට සයින්ටිෆික් බැක්ග්‍රවුන්ඩ් එකක් ඇඩ් කරන්න මේ කිප්තෝන් කියන කෙනා මාරම දායකත්වයක් දීලා තියෙනවා. ඒ වගේම මේ එයා ඒ මූවි එක තියෙන සයන්ස් ගැන විස්තර කරන පොතකුත් තියෙනවා, The Science of Interstellar කියලා. මේකත් අපිට බලන්න පුළුවන්. මේ පොතේ බ්ලැක් හෝල්ස් ගැන, වෝම් හෝල්ස් ගැන, ඒ වගේ දේවල් ගැන හොඳට පැහැදිලි කරලා තියෙනවා කියලා තියෙනවා. ඊළඟට අපි බලමු පොඩි වීඩියෝ එකක්. Dr. Cooper said something very sound ඇහෙනවද? sound ඇහෙනවා. important. Go. 7 years per hour here. Let's make it count. So 7 years per hour. What he means by that is that if they spend 1 hour on that planet, time will pass 7 years back on Earth. So how is that possible?
මං කලුත් කිවර දැන් අපිට ග්‍රවිටේෂනල් ටයිම් ඩයිලේෂන එක ඇත්තර දකින්න ඇත්තර අත්තිදින්න විදිහක් නෑ එක අපිට මූවිස්වලින් තමයි ගොඩක්ම අපිට අත්තිදින පුළුව ඒකට හොඳ මුදාහරණයක් තමයි මේ ඉන්ටස්ටල මූව එක මේ සීන් එක එක දයා කියනවා 7 නියස් අවහිය කියලකෙනෙ පෘතුවිය පැයක් සොරි මේ ඒ ග්‍රහලෝකේ පැයක් පෘතුවිය අවුරුදු 7කට සමානයි කියලා එතකොට ඒගොල්ලෝ ගියේ මෙන්න මේ Dr. Cooper. මෙන්න මේ ග්‍රහලෝකයට ඒ කියන්නේ මේක බ්ලැක් හෝලයක් ගාව තියෙන්නේ මේ කතාවේ හැටියට බ්ලැක් හෝලයක් ගාව තියෙන මිලර්ස් ප්ලැනට් කියලා නම් කරපු ග්‍රහලෝකයකට තමයි ගියේ මේ ග්‍රහලෝකයේ ගෙවෙන පැයක් පෘථිවිය අවුරුදු 7කට සමානයි. එතකොට ඒගොල්ලෝ ඒකේ පැය 3කට අධික කාලයක් ගත කරනවා. එතකොට පෘථිවිය අවුරුදු 20 ගාණක් විතර ගිහිල්ලා. ඕකෙන් පැහැදිලි කරන්න පුළුවන් අර කියන්නේ බ්ලැක් හෝල් එකේ තියෙන ග්‍රැවිටේෂනල් පුල් එකට මේ ග්‍රහලෝකය අහු වෙලා තියෙන්නේ. එතකොට මේකේ කාලය ගැලීම ගොඩක්ම ස්ලෝ වෙලා තියෙන්නේ. අන්න එතකොට ඒ විදිහට ගත්තොත් මේ ගගනගාමින් පිරිස අනාගතයට ටයිම් ට්‍රැවල් කරලා කියන්නේ මේගොල්ලෝ ආපහු පෘථිවියට ළඟා වෙනකොට ඒගොල්ලෝ ගොඩක් ටයිම් ට්‍රැවල් කරලා අනාගතයට. ඕක තමයි අනාගතයට ටයිම් ට්‍රැවල් කරන එකේ කරනවා කියලා දැනට ඉදිරිපත් වෙලා තියෙන මතය. මොකද අපිට ඕන අවුරුද්ද සිලෙක්ට් කරලා යන්න තරම් තාම තාක්ෂණයක් දියුණු නැහැ. ඒ වගේම ඒකට තියරීස් නුත් ගොඩ නැගිලා නැහැ. ඊළඟට එතකොට එතනින් ටයිම් ඩයිලේෂන් එක ගැන කතාව ඉවරයි. ඊළඟට බලමු පොඩි තව වීඩියෝ එකක්. ඒකත් ඉන්ටර්ස්ටෙලර් මූවි එකේ වීඩියෝ එකක්. එතකොට මේක තමයි අනාගතයට ටයිම් ට්‍රැවල් කරන්න තියෙන තවත් ලේසි විදිහක්. ලේසි කියන එකේ තේරුම ලේසිමත් නෙමෙයි වුණාට මේකත් එක ආකාරයක් ක්‍රයෝ ප්‍රිසර්වේෂන් මේක ශිශිල තාරක නින්ද කියලාත් කියනවා මේකේ. ඒකෙන් වෙන්නේ අපිව මොකක් හරි ලික්විඩ් එකක් මාර්ගයෙන් අපිව නිකන් ගල් කරන වගේ වැඩක් තමයි මේකෙන් වෙන්නේ. ශීත කරනවා වගේ වැඩක්. එතකොට අපේ වයස යන එක නැති වෙනවා. නමුත් මේක තාම අත්දා බැලීම මට්ටමේ පවතින දෙයක්. මේක මොකක් හරි මේකට සම්බාධකත් ඇවිල්ලා තියෙනවා. කියන්නේ මිනිස්සෙක් පණ පිටින් මේ ශීතකරණය කරන්න එපා වගේ මොකක් හරි සම්බාධකත් පැනවෙලා තියෙනවා මේකට කරපු අත්දා බැලීම් නිසා. නමුත් ඇත්තටම මේක try කරන මිනිස්සු මේ ලෝකේ ඉන්නවා. ඒ කියන්නේ නස්ඩේලිගේ එක මම වීඩියෝ එකක් දැක්කා. ඒකේ තියෙනවා ඒ කියන්නේ ඒ ගෑනු කෙනා ඒ කියන්නේ ඇත්තටම එයා කරන්න හදන එයාගේ ශරීරය මරුණට පස්සේ මේ විදිහට කියන්නේ ක්‍රයෝ ප්‍රිසර්වේෂන් කරන්න. ඊට පස්සේ කවදා හරි සයන්ටිස්ට්ලාට පුළුවන් වුණොත් අපිට වයසට යන එක අඩු නැති කරලා අපේ සියලුම ලෙඩ හොඳ කරන්න පුළුවන් කාලයකදී මෙයාව අවදි කරලා මෙයාගේ ජීවිත මේ ශරීරයට පණ දෙන්න. අන්න ඒ කාලෙ වෙනකන් එයාව ගල් කරලා තියෙන වගේ වැඩක් තමයි කරන්න හදන්නේ. මේක ගොඩක් යොදා ගන්න පුළුවන් ඔය අභ්‍යවකාශ ගමන් වලදී. මොකද අවුරුදු ගොඩක් කල් යන නිසා මේ ඉන්ටර්ස්ටෙලර් මූවි එකෙත් එක යොදා ගන්නවා. ඒගොල්ලෝ ඔය ප්ලැනට් එකට යන අතරමඟ කිහිප දෙනෙක් නිදා ගන්නවා මේ ආකාරයට. එතකොට
තව දෙයක් තමයි මේකට ඇඩ් කරන්න අර හයිබර්නේෂන් කියන්නේත් මේ වගේ මේකටම සමාන දෙයක් තමයි. කියන්නේ අර වලස්සුවේම ශීත කාලෙදී කන්න නැතුව කියන්නේ ගල් ගුහා වලට වෙලා හයිබර්නේෂන් එක වෙනවා. ඒක වලස්සුන්ගේ ස්වභාවිකවම. ඒකත් ඇත්තට මේ වගේ දෙයක් තමයි. ඔය ටික තමයි අපිට තියෙන්නේ අනාගතයට ටයිම් ට්‍රැවල් කරන්න පුළුවන් මෙතඩ්ස් විදියට. එතකොට අපිට ලේසිම වැඩේ අපිට තියෙන පුළුවන් මෙන්න මේ ක්‍රයෝ ප්‍රිසර්වේෂන් කියන එක. නමුත් මේක තාම ඇත්තට අත්හදා බලලා ලොකුවට අත්හදා බලපු දෙයක් නෙමෙයි. ඊළඟට අපි බලමු මේක ඉන්ට්‍රෙස්ටිං පාර්ට් එක. කියන්නේ ටයිම් ට්‍රැවල් ටු පාස්ට්. මොකද අපිට මේක කියපු ගමන් මතක් වෙනවා සමහර දේවල් අපි ගිහිල්ලා අපි කරපු වැරද්දක් ෆික්ස් කරලා ආවොත් මොකක්ද අපිට වෙන්නේ? අපි මොකක් හරි විභාගයක් ෆේල් වෙන්න යම්කිසි දෙයක් හේතු වුණා. අපි කාලය ආපස්සට ගිහිල්ලා ඒ හේතු වෙච්ච දේ නැති කරලා එනවා. එතකොට මම විභාගේ පාස් වෙයිද? අන්න ඒ වගේ දෙයක්. එතකොට මේකෙදි තියෙන يعني පැරඩොක්සස් කියන දෙයක් එනවා මේ අතීතයට ටයිම් ට්‍රැවල් කරද්දී. එතකොට මේකේ ප්‍රධානම පැරඩොක්ස් එකක් තමයි මේ ග්‍රෑන්ඩ්ෆාදර් පැරඩොක්ස් කියන්නේ. මේක දන්නවා ඇති ගොඩක් අය. මම පොඩ්ඩක් කෙටියෙන් විස්තර කරන්න. අපි ගත්තොත් මෙහෙම ටයිම් ලයින් එකක් තියෙනවා. මම යනවා ටයිම් මැෂින් එකක් හදලා අතීතයට. මගේ අතීතයට ගිහිල්ලා මම මගේ සීයාව තරුණ කාලයේදීම මරනවා. එතකොට එයා තරුණ කාලේ මරුවොත් එයාට ආච්චිව හම්බෙන්නේ නැහැ. එතකොට අම්මා හෝ තාත්තා නැහැ. එතකොට අම්මා හෝ තාත්තා නැහැ කියන්නේ මම නැහැ. එතකොට කවුද ආපස් මේ ටයිම් ට්‍රැවල් කරේ? මෙන්න මෙතනදී පැරඩොක්ස් එකක් ඇති වෙනවා. මේක වෙන්න පුළුවන්ද කියන්නේ. ඒ වගේම අපිට තව දෙයක් තමයි කියන්නේ දැන් අපි දන්න විදිහට කාලය ගලන්නේ රේඛීයව. කියන්නේ අතීතයේ වෙච්ච දෙයක් අපිට වර්තමානයේදී වෙනස් කරන්න බෑ. ඒ වගේම අනාගතයේ දෙයකට බලපෑම් කරන්න අනාගතයෙන් දෙයක් අතීතයට බලපෑම් කරන්නත් බෑ. නමුත් අපි අතීතයට කාලතරණය කරොත් මෙන්න මේ වගේ දෙයක් ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි යම්කිසි ඉවෙන්ට් එකක් අතීතයේ ඇති වුණා. ඒක නිසා වර්තමානයේදී ඇති වෙලා තියෙනවා ඉවෙන්ට් B කියලා. තව අනාගතයේදී ඇති වෙනවා ඉවෙන්ට් C කියලා. මේ ඉවෙන්ට් C මගින් ඉවෙන්ට් A කියන එක යම්කිසි බලපෑමක් කරොත් අන්න එතන ආපහු ඇති වෙන පැරඩොක්ස් එක. ඒක උදාහරණයක් ඉස්සරහදී මම විස්තර කරන්න. එතකොට මේ හොඳම දේ තමයි මේකට උදාහරණයක් ගත්තොත් අපි හිතමු ඇල්බර්ට් අයින්ස්ටයින් ඉන්නවා කියලා. අපි ඇල්බර්ට් අයින්ස්ටයින් තරුණම කාලේ එයා කිසිම දෙයක් දන්නේ නැහැ. අපි එයාගේ තියරිස් ඔක්කොම එකතු කරගෙන වර්තමානයේ හදනවා ටයිම් මැෂින් එකක් හදලා යනවා කොහොම හරි ටයිම් මැෂින් එකක් හදලා හෝ කොහොම හරි අතීතයට අපි යනවා. ගිහිල්ලා ඇල්බර්ට් අයින්ස්ටයින්ට මේ ඔක්කොම එයා ඔප්පු කරපු තියරිස් දෙනවා. එතකොට එයා ඒ ටික බලාගෙන එයා ඒ කාලේ වෙද්දි අවශ්‍ය කාලයට අවශ්‍ය තියරිය එලියට දානවා. අපි හිතමුකෝ ස්පෙෂල් රිලටිවිටි නම් එයා 1905 දී ඒක එලියට දානවා. එතකොට මේක ලූප් එකක් විදිහට යනවා. දැන් එයා මේක පබ්ලිෂ් කරනවා. ඒ පබ්ලිෂ් කරපු දේවල් මං ඉගෙන ගන්නවා. මං ඉගෙනගෙන මං ඒ ටික අරගෙන ආපහු මේ අතීතයට යනවා. ඔය විදිහට මේක ලූප් එකක් විදිහට ක්‍රියාත්මක වෙද්දි මේකේ ඔරිජින් එක කොහෙද කියන ප්‍රශ්නේ එනවා. ඇත්තටම මේ තියරිස් හැදුවේ කවුද? මේ තියරිස් කොහෙන්ද ආවේ කියන එක. ඒකට ලස්සන වීඩියෝ එකක් මම පෙන්නන්නම්. මේ වීඩියෝ එක ඩාර්ක් කියන ටීවී සීරීස් එක. මේකත් පොඩ්ඩක් බලමු කට්ටිය හෑන්ඩ් රේස් කරමු. ඩාර්ක් ටීවී සීරීස් එක බලපු කට්ටිය. වැඩි කට්ටිය බලන්නේ අරක තරම්. මට සජෙස් කරනවා ටයිම් ට්‍රැවල් වලට ආස නම් මේක බලන්න කියලා. ඇත්තටම මේකෙදි මේ වීඩියෝ එක බලලෙමු පොඩ්ඩක්. Are you H.G. Tannhaus? Did you write this book? I wondered when this day would arrive. When we would meet again. I don't even know you. But I know you. It's an endless cycle. I am what you might call
a fraud. මේකෙදි කියන්නේ එකන මේ ටනවස් කියන මෙයා මේ කතාවේ ප්‍රධාන චරිතයක් මෙයා නිසා තමයි මේ කතාව ඇති වෙන්නේ. එතකොට මෙයා ලියපු පොතක් අනාගතයෙන් තමයි මෙයාගේ තරුණ කාලයට එන්නේ. කියන්නේ මේ ජර්නි ත්‍රූ ටයිම් කියන පොත මෙයා ලියපු පොතක්. නමුත් අනාගතයේ ඉන්න කාන්තාවක් තමයි මෙයාට තරුණ කාලයේදී පොත ගෙනල්ලා දෙන්නේ. එයා ඒක බලාගෙන තමයි ටයිම් මැෂින් එක හදලා මේ පොත පබ්ලිෂ් කරන්නේ. එතකොට මේ පොතට ඔරිජින් එකක් නෑ. ඇත්තට මේක ලියපු කෙනෙක් නෑ. ඒකට තමයි අර බූස්ට්‍රැප් පැරඩොක්ස් නැත්නම් මේකට කෝසල් ලූප්ස් කියලාත් කියනවා. මේ පැරඩොක්ස් එකට කියන්නේ බූස්ට්‍රැප් පැරඩොක්ස් කියලා. මේක නිසා ඇතිවන අර ලූප් එකට කියන්නේ කෝසල් ලූප්ස් කියලා. එතකොට ඒ වගේ තමයි අතීතයට කාලතරණය ලේසි පහසු නැහැ. දැන් ගොඩක් විද්‍යාඥයෝ දැන් මේ ඉදිරිපත් කරන පැරඩොක්ස් එක මේක අතීතයට කාලතරණය කරන්න බෑ කියලාත් කියනවා. එතකොට බැක්වර්ඩ් ටයිම් ට්‍රැවලින් පොසිබල් නැද්ද? ඒ කියන්නේ මේ කරන්න බැරිද? මේකට අයින්ස්ටයින් තරයක් විදිහට දීලා තියෙනවා අපිට එක සොලියුෂන් එකක්. ඒක තමයි මේක නෙමෙයි හැබැයි මේ අපි back to the future movie එකේ එහෙම දැකලා තියෙන මේ කාර් එක මෙයා මේකෙන් තමයි ටයිම් ට්‍රැවල් කරන්නේ. මේ වගේ දෙයකින් අපිට අතීතයට ටයිම් ට්‍රැවල් කරන්න පුළුවන් වෙයි කියන එක හිතන එක ටිකක් අසීරුයි මේ තියෙන තියරිත් එක්ක. එතකොට මේක වැඩේ හරියන්නේ නැහැ. එහෙනම් අපිට අයින්ස්ටයින් දීලා තියෙනවා මෙන්න මේ අයින්ස්ටයින් රෝසන් බ්‍රිජ් නැත්තම් වෝම් හෝල්ස් කියලාත් කියනවා මේකට. මෙන්න මේක තමයි එකම ඔප්ෂන් එකක් විදිහට අපිට දීලා තියෙන්නේ අතීතයට ටයිම් ට්‍රැවල් කරන්න. එතකොට මේ වෝම් හෝල් එකක් කියන්නේ මොකක්ද කියලා කිව්වොත් මෙන්න මේ ගිෆ් එකක් පේන හැමෝටම අපි කලින් කතා කරා කාලාවකාශය කියලා එකක්. එතකොට මේ කාලාවකාශය කියන එක මම කිව්වා අපිට අර විෂුවලයිසේෂන් වලට ලේසි වෙන්න අපි තලයක් විදිහට ඔක නිරූපණය කරනවා. එතකොට මේ කාලාවකාශය කියන කොලයක් විදිහට සැලකුවොත් ඔය කොලය දෙකට නවලා අපි ෂෝට් කට් එකක් හැදුවොත් මේකේ පොයින්ට්ස් දෙකක් අතර ඔන්න ඕකට අපිට කියන්න පුළුවන් වෝම් හෝල් එකක් කියලා. ඇත්තටම මේකේ තියරිස් අතින් ගත්තොත් මේක ගොඩක්ම සංකීර්ණ දෙයක්. දැනට මිනිස්සුන්ට කාටවත් දකින්නවත් පුළුවන් වෙලා ඇති දෙයක් තියෙන දෙයක් නෙමෙයි. නමුත් මේ කන්සෙප්ට් එක අයින්ස්ටයින්ගේ කැල්කියුලේෂන්ස් එක මේක කරන්න පුළුවන් කියන තැනට සයන්ටිස්ට්ලා පත් වෙලා තියෙනවා. එතකොට මේ වෝම් හෝල් එකක් ඇති වෙන්න නම් මේක ඇති වෙන්නේ කොහොමද? කියන්නේ කාලයේ පොයින්ට්ස් දෙකක් අතර ඇති වෙන්නත් පුළුවන් මේක. නැත්නම් අවකාශයේ පොයින්ට්ස් දෙකක් අතර ඇති වෙන්නත් පුළුවන්. ඉන්ටර්ස්ටෙලර් බලපු කට්ටියට මතක ඇති මේගොල්ලෝ ඉන්ටර්ස්ටෙලර් ඒ ක්‍රූ එක සෙනසුරු ආශ්‍රිත වෝම් හෝල් එකකින් තමයි අර ගාගන්චුවා කියන බ්ලැක් හෝල් එක ආශ්‍රිත කලාපයට යන්නේ. එතකොට මේක ඇත්තට ගත්තොත් ඒ කලාප දෙක අතර කියන්නේ බිලියන මම හිතන්නේ ආලෝක වර්ෂ බිලියන ගානක දුරක් තියෙනවා. නමුත් මේගොල්ලන්ට වෝම් හෝල් එකක් නිසා තමයි අර අවකාශයේ ලක්ෂ දෙකක් කෙටි වෙලා ඒ අතරට යන්න පුළුවන් වෙන්නේ. එතකොට මේක කාලයේ ලක්ෂ දෙකක් වෙන්නත් පුළුවන්. දැන් මම කලින් මෙතෙන්දි කතා කරන්නේ අතීතයට කාලතරණය ගැන. නමුත් මේක අනාගතය වෙන්නත් පුළුවන්. ඒක අපිට හරියටම කියන්න බෑ මේක සම්බන්ධ වෙන්නේ කොහෙටද කියලා. එතකොට අයින්ස්ටයින්ගේ තියරියට අනුව මේ වෝම් හෝල්ස් විශ්වයේ ඇති වෙනවා සහ නැති වෙනවා. මේවා පවතින්නේ නැහැ. කියන්නේ ඊටාම සුළු වෙලාවයි පවතින්නේ. පැවතුනත් ඒක ඊටාම කුඩා. කියන්නේ මනුස්සයෙක්ට හෝ අපි මොකක් හරි ඔබ්ජෙක්ට් එකක් ගමන් කරන්න පුළුවන් තරම් ලොකු නැහැ මේ වෝම් හෝල්ස්. ඊටාම පොඩි. එතකොට මේක දැනට සයන්ටිස්ට්ලා කියන විදිහට මේක කියන්නේ විශාල කරගන්න කියන්නේ පෝටලයක් විදිහට අපිට පාවිච්චි කරන්න සහ මේක කල් පවත්වා ගන්න නම් අපිට මේකට නෙගටිව් එනර්ජි එකක් මේක හරහා යවන්න ඕන කියලා තමයි කියන්නේ. නමුත් ඇත්තටම නෙගටිව් එනර්ජි කියන එකත් තාම විද්‍යාගාර මට්ටමේ තමයි තියෙන්නේ. කියන්නේ ලොකුවට හොයාගත්තු දෙයක් නෙමෙයි. පරමාණු කෝෂයෙන් හොයාගත්තු දේවල් තමයි කතා කරන්නේ. කවදා හරි අපිට වෝම් හෝල් එකක් ඇති කරන්න පුළුවන් වුණොත් ඒකෙන් අපිට විශ්වයේ කොහෙට හරි යන්න පුළුවන් කියන එක කියන්න පුළුවන්. ඊළඟට මේකටත් මම පොඩි ඩාර්ක් ටීවී සීරීස් එකේ පොඩි පාර්ට් එකක් දාන්න බැලුවා. මේ බලපු අය දන්නවා ඇති මේකේ තියෙන උමගක්. මේ උමගෙන් ගියාට පස්සේ අවුරුදු 33කට එක්ක අපිට අවුරුදු ඒ කියන්නේ උමග තුන දෙපැත්තකට බෙදෙනවා. තුම්මන් හන්දියක් වගේ තියෙන උමගේ එක පැත්තකින් ගියොත් අවුරුදු 33ක් අතීතයට යන්න පුළුවන්. අනිත් පැත්තෙන් ගියොත් අවුරුදු 33ක් අනාගතයට යන්න පුළුවන්. ඒ වගේ දෙයක්. එතකොට මෙතනදි පාවිච්චි කරලා තියෙන්නේ ඔය වෝම් හෝල් කියන concept එක. මේ වෝම් හෝල් එක ඇති වෙන්න හේතුව
හේතුවත් මේ ටීසිරිසේ පැහැදිලි කරනවා ගැන කවුරුද්ධක වෙච්ච කලින් කතා කරපුවට ටනහවස් කියන කෙනා විසි නැති කරපු දෙයක් කියලා. ඊළඟට මේ බැක්වර්ඩ් ටයිම් ට්‍රැවලින් නැත්තම් අතීතයට කාලතරණය කියන එක පොසිබල් නෑ කියලා කියන්නත් හේතු තියෙනවා. ඒ කියන්නේ මේක දැන් අපි පැරඩොක්සස් කතා කරන්නේ. පැරඩොක්සස් අනුව මේ අපි ඒ කරන දේවල් වලින් අපේ අතීතයට බලපෑමක් වුණොත් එතනදී ප්‍රශ්නයක් මතුවෙනවා. එතකොට මේකෙදි විද්‍යාඥයෝ සහ එක එක අය මත දීලා තියෙනවා මේ අතීතයට කාලතරණයට මොකද්ද වෙන්නේ කියලා. එතකොට පළවෙනි එක තමයි අතීතයට කාල කියන්නේ කොහොමවත් අපිට බෑක්වර්ඩ් ටයිම් ට්‍රැවලින් කියන එක කරන්න බෑ. කියන්නේ අයින්ස්ටයින් කිව්වට වෝම් කියලා කන්සෙප්ට් එකක් තිබ්බට අපිට අතීතයට යන්න බෑ කියන එක එක මතයක්. ඊළඟ මතය තමයි අපි මොකක් හරි ටයිම් මැෂින් එකක්. ටයිම් මැෂින් එකක් හෝ වෝම් හෝල් එකක් අපි හැදුවා කියමු. අන්නේ හදපු වෙලාවේ ඉඳලා හදපු වෙලාවට විතරයි අපිට ටයිම් ට්‍රැවල් කරන්න පුළුවන්. අපි හිතමුකෝ මම 2020 ටයිම් වෝම් හෝල් එකක් කොහෙන් හරි ඇති කරනවා. ඒ අපිට අවුරුදු අපි හිතමු 2028 දී විතර මම ටයිම් ට්‍රැවල් කරත් මට ආපස්සට එන්න පුළුවන් 2020ට විතරයි. ඒක එක මතයක්. ඊළඟට තමයි ඔය අයින්ස්ටයින් ඇති කරපු මේ ඉදිරිපත් කරපු සාපේක්ෂතාවාදයත් එක්කනේ මේ හැමදේම ගොඩනගලා තියෙන්නේ. එතකොට මේ සාපේක්ෂතාවාදය අපි වැරදි කියන මතයේත් කට්ටියක් ඉන්නවා. මේ සාපේක්ෂතාවාදය අපි හරියට තේරුම්ගෙන නැහැ. මේ ස්පේස් ටයිම් කියන කන්සෙප්ට් එක අපි හරියට තේරුම්ගෙන නැහැ. මේ කාලය කියන මානය අපිට දකින්න පුළුවන් දෙයක් නෙමෙයි. අපි ත්‍රිමාණ දේවල් දකින්න පුරුදු වෙච්ච මිනිස්සු. එතකොට කාලය කියන මානයක් අපිට කොහොමත් අත්දකින්න බෑ. ඒක නිසා මේක අපි හරියට තේරුම් ගන්න නැහැ. එතකොට මේ concept ඔක්කොම බිඳ වැටෙනවා. අපි මේ concept එකක් ඇතුළින් දැන් කතා කරන්නේ. නැත්තම් තව මතයක් තමයි අපි දැන් යම් ශිෂ්ටාචාරයක් දියුණු වෙන්න ඕනේ. දැන් මේ අපි හිතමු වෝම් හෝල් එකක් හදන්න නම් අපිට නෙගටිව් එනර්ජි එකක් ඕනේ. එතකොට නෙගටිව් එනර්ජි එකක් ගන්න නම් අපිට මොකක් හරි විශාල එනර්ජි එකක් අවශ්‍ය වෙන්න පුළුවන්. එතකොට ඒ තරමටකට කවදාවත් සිවිලයිසේෂන් එකක් දියුණු වෙන්නේ නැහැ කියන එක. මොකක්ම හෝ මේ විශ්වයේ තියෙන සිවිලයිසේෂන් එකක් දියුණුවෙන් නෑ කියන තියරිය අපි කතා කරොත් අර type 1 type 2 type 3 කියලා සිවිලයිසේෂන්ස් කඩන්න පුළුවන් ඒගොල්ලෝ දියුණු වෙන විදිහත් එක්ක. ඒතකොට අපි තාම 0 level එකේ ඉන්නේ. එතකොට මොකක්ම හරි සම්බාධකයක් තියෙනවා කියන්නේ ඉස්සරහදී අපිට එතනින් එහාට යන්න බැරි. අපිට නෙමෙයි මේ විශ්වයේ ඉන්න හැම කිසිම ජීවියෙක්ට එතනින් එහාට යන්න බෑ කියන දේ තමයි එක කට්ටියක් දරන මත. මේක ෆර්මි පැරඩොක්ස් එකනොත් පැහැදිලි කරනවා මෙච්චර කාලයකට අපිට ඒලියන්ස්ලා හම්බුන්නේ නැත්තේ ඇයි කියලා. ඒකටත් ඔය කන්සෙප්ට් එක පාවිච්චි කරනවා. කියන්නේ අපිට ඒලියන්ස්ලා කියන්නේ වෙන කොහේ හරි විශ්වයක ජීවීන් ඉන්නවා නම් ඇයි පෘථිවියට ආවේ නැත්තේ? තාම කවුරුත් දැකලා නැත්තේ කියන දේ එතනදී පැහැදිලි කරන්න පුළුවන්. ඊළඟට දැන් මේ ඔක්කොම කට්ටියගේ මතනේ තියෙන්නේ තව මතයක් තමයි මේකට කියන්නේ backward time traveling possible කියලා කියන්න පුළුවන් මතයක් තමයි මෙන්න මේක theory of multiverse. ඒ කියන්නේ අපි මේ කතා කරනවා වගේ අපි මේ කතා කරන මොහොතේ අපේ මේ යම්කිසි ක්‍රියාවක් නිසා එක එක විශ්ව අපි කන්න choice එකක් අනුව yes no choice එකක් අනුව එක එක විශ්ව දහස් ගාණක් මිලියන ගාණක් අනන්ත ගණන් හැදෙනවා. එතකොට මේ අපි අතීතයට ටයිම් ට්‍රැවල් කරලා ලෑන්ඩ් කරන්නේ වෙන කාගේ හරි ටයිම් ලයින් එක වෙන්න පුළුවන්. මගේම වෙන මගේ කොපි එකක ටයිම් ලයින් එක වෙන්න පුළුවන්. එතකොට මම ඒකේ අතීතය වෙනස් කරා කියලා ඒකේ වර්තමානයට බලපෑමක් වෙන්නේ නැහැ. ඔන්න ඕකත් ටයිම් ට්‍රැවල් බෑක්වර්ඩ් ටයිම් ට්‍රැවල් වලදී කතා කරන ටොපික් එකක්. එතකොට මේ කන්සෙප්ට් මේකත් පාවිච්චි කරනවා ඔය ඩාර්ක් ටීවී සීරීස් එකේ මට මතකයි එක තැනකදී ඒගොල්ලෝ choice එකක් නිසා කැඩුණු තුන්වෙනි මේ විශ්වයකටත් යනවා. මේ තුන්වෙනි විශ්වයේදී මේ විශ්වය ඇදලා තියෙන්නේ යම්කිසි අර අනිත් කලින් කතා කරන විශ්ව දෙකේම නැති choice එකක්. එතකොට backward time traveling possible කියලා කියන්න එක හේතුවක් තමයි මේ theory of multiverse කියන එක. මේක quantum physics වලත් පැහැදිලි කරනවා මෙහෙම විශ්වයන් නැති වෙන්න පුළුවන් කියන එක. ඊළඟට හුරුපුරුදු ෆොටෝ එකක් එක්ක welcome to time travelers කියලා ගහලා තියෙනවා. මේක තමයි ස්ටීවන් හොප්කින්ස් 2009 ජූනි 28 වෙනිදා තිබ්බ time travelers ලට තිබ්බ පාටි එක.
ඇත්තට මේ පාටි එක ස්ටිවන් හොප්කින්ස් ඕගනයිස් කරලා පාටි යුන්නට පස් තමයි ඉන්විටේෂන් එක දාන්නේ. හේතුව ටයිම් ට්‍රැවලර්ස්ලාට එන්න. මෙයා ගොඩක් වෙලා මේ බලන් ඉඳලා තියෙනවා. නමුත් කිසිම ටයිම් ට්‍රැවලර් කෙනෙක් පාටියට ඇවිල්ලා තිබ්බේ නැහැ. එතකොට කවදා හරි මේ ගැන ආරංචියක් ගැන ටයිම් ට්‍රැවල් පොසිබල් නම් මෙයාගේ ටයිම් මේ පාටියකට එනවා කියන මතේ මෙයා හිටියේ. එතකොට එතනත් අපිට ප්‍රශ්නයක් වෙනවා. එතකොට ටයිම් ට්‍රැවල් කියන එක පොසිබල් නැද්ද? අතීතයේ ටයිම් ට්‍රැවල් කරන්න බැරිද කියන දේ. එතකොට අතීතයේ ටයිම් ට්‍රැවල් කියන තියරි අපි කතා කරපු ටික තමයි බොහොම ඉවර වෙන්නේ. ඊළඟට බලමු ටයිම් ට්‍රැවලර්ස්ලා. ඇත්තරම ටයිම් ට්‍රැවලර්ස්ලා Google එකේ සර්ච් කරොත් ඕන තරම් අපිට හොයාගන්න පුළුවන්. මේ ෆොටෝ එකේ එහෙම දැකලත් ඇති ගොඩක් අය මේ වීඩියෝස් එහෙම දැකලා ඇති. මේගොල්ලෝ ඇත්තම ටයිම් ට්‍රැවලර්ස්ලාද? එතන ප්‍රශ්නයක් එනවා. දැන් මේ ෆොටෝ එක පබ්ලිෂ් කරලා පස්සේ ගොඩක් අය කියන්නේ මේ සන්ග්ලාස් දෙක අනාගතයෙන් ආපු එක මේ ජාතියේ ටී-ෂර්ට් ඒ කාලේ තිබිලා නැහැ. එහෙම මෙයාගේ අතේ ඩිජිටල් කැමරා එකක් තියෙන. ඒ වගේ කතා කියනවා ගොඩක් අය. නමුත් මේකට දෙපැත්තට මේ කියන්නේ මෙයා ටයිම් ට්‍රැවලර් කෙනෙක් නෙමෙයි කියන්නත් එක මත කට්ටිය පාවිච්චි කරනවා. ඊළාට මේ ෆොටෝ එක මේකෙදි තියෙන්නේ මෙන්න මේ පුද්ගලයාට හම්බෙනවා එයා මොකද්ද ටැප් එකක් හදාදින්නකොට එයාගේ කුස්සියේ එතනින් පෝර්ටල් එකක් ඇවිල්ලා අනාගතයට ගිහිල්ලා මේ වගේ පුද්ගලයෙක් එයාගේම කොපි එක හම්බෙනවා කියලා එයා කියන වීඩියෝ එකකුත් එයා අන්තර්ජාලයෙන් නිකුත් කරනවා. ඇත්තට මේක බොරුවක් කියලා ඔප්පු වුණා. මේක මේ කම්පැනි එකකින් මාකටිං වලට පාවිච්චි කරපු ටූල් එකක්. ඒ කියන්නේ ඒ කම්පැනි එකේ වැටෙමින් පවතිද්දි ඒක මේ වීඩියෝ එක වෛරල් කරලා ඒක වෙබ්සයිට් එකට ගොඩක් ලොකු මේ ට්‍රැෆික් එකක් හදාගෙන තියෙනවා. කියන්නේ ගොඩක් අය ටයිම් ට්‍රැවලින් කිව්වට පස්සේ ඉන්ට්‍රෙස්ටින් නිසා ඒක මාර විදිහට වෛරල් වෙනවා. තව ඒ විදිහ දෙයක් තමයි මෙන්න මේ TikTok account එක. මේක මේ ළඟදී ප්‍රසිද්ධ වෙච්ච එකක්. මේකේ නම කියව ගන්න ටිකක් අමාරුයි. උනිකෝ සෝරෝබියන්තේද මොකද්ද කියලා කියන්නේ මේක. ඒතර මේ channel එකේදී යා කරලා තියෙන්නේ එයා 2027 කියන්නේ එයා හොස්පිටල් එකකදී අවදි වෙලා තියෙන්නේ ඉස්පාඤ්ඤේ. එයා අවදි වෙද්දී එයා වටේ කවුරුත් මිනිස්සු නැහැ. එයාගේ ෆෝන් එකේ පෙන්වන්නේ හැමතැනම පෙන්වන්නේ 2027 කියලා. නමුත් එයාට මතක තිබිලා තියෙන TikTok පාස්වර්ඩ් එක විතරයි. දැන් ඒතකොට අපිට නිකම්ම හිතනවානේ මේක විහිළුවක් කියලා. නමුත් මෙයා TikTok වලින් මාර විදියට ජනප්‍රියතාවයකට ලක් වෙනවා. මෙයා කියන්නේ කට්ටිය දෙන ටාස්ක් මෙයා කරනවා. කියන්නේ මෙයා වීඩියෝස් දානවා කට්ටිය කියන මේ කියන්නේ මිනිස්සු ගැවසෙන්න ඕන තැන් වලට ගිහිල්ලා මෙයා වීඩියෝස් දානවා. නමුත් කිසිම අනුස්සයක් නැහැ ඒ වීඩියෝ එකේ. ඒ වගේ මිනිස්සුන්ගේ විශ්වාසය මෙයා දිනා ගන්න කොහොම හරි ගොඩක් අය විශ්වාස කරනවා මෙයා ටයිම් කියන්නේ පැරලල් යුනිවර්ස් එකකට ගිහිල්ලා නැත්තම් ටයිම් ට්‍රැවල් කරලා වගේ දෙයක් හැමෝම විශ්වාස කරනවා. නමුත් මේකත් බොරුවක්. මේකත් ඔප්පු වෙනවා මේ මේක බීටා ෆිල්ම්ස් කියලා ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න කම්පැනි එකක් ජර්මන් මම හිතන්නේ ජර්මන් කම්පැනි එකක් ඒක. ඒගොල්ලෝ අලුතෙන් ගහන්න TV සීරීස් එකක් තමයි මේ විදිහට ප්‍රොමෝට් කරන්නේ. මේකේ තේරුම ලොං සර්වයිවල් කොහොමද මට මතක විදිහට. එතකොට මේකෙන් ඒගොල්ලෝ ප්‍රමෝට් කරන්නේ අර ඒ හදාගත්තු කියන්නේ මාකට් කරනවා මේ කාලතරණය කියන එක ඒගොල්ලෝ මාකටිං ටූල් එකක් විදිහට පාවිච්චි කරනවා. දැන් අපි ගොඩක් Google එකේ බැලුවොත් ඔය කාලතරණය කියන එක ඒ විදිහට තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඇත්තට කාලතරණය කරපු අය කොහෙවත් නැහැ. හැමෝම තමන් ප්‍රසිද්ධ වෙන්න නැත්තම් මොකක්ම හරි තමන්ගේ වාසියකට තමයි මේක කරන්නේ. එතකොට කතා කරද්දි කාලතරණය කියන එක ඇත්තටම කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නය මතුවෙනවා. තාම මුකුත් කළා නැති නිසා අපි හිතමු කවදා හරි අපිට කාලතරණය කරන්න පුළුවන් වෙයි කියලා. එහෙනම් thank you හැමෝටම